මෙරට 73 වන අභිමානවත් නිදහස් දිනය සමරන මේ මොහොතේ සියත සවසහය ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය ආරම්භ කරන්නටයි මේ සූදානම. මම සඳරුවන් ඉදිරිමාන් සිරස්තල වෙතයි ප්‍රථමයෙන් අවධානය. 73 වන නිදහස් දිනය රටම අභිමානයෙන් සමරයි. පාස්කු ප්‍රහාරයට සහ බැඳුම්කර වංචාවට වගකිව යුත්තන්ට ගැලවී යාමට ඉඩ දෙන්නේ නැහැ. මෙරට සම්පත් විදෙස් රටවලට විකුණන්නේ නැති ප්‍රතිපත්තිය එලෙසම ක්‍රියාත්මකයි. ඔබ ඉල්ලූ නායකයා මමයි. ඔබ මට බාර දුන් වගකීම මම නොපිරිහෙලා ඉටු කරනවා. ජනපති ජාතිය අමතමින් අවධාරණය කරයි. පාස්කු කොමිසමේ නිර්දේශ රට හමුවේ තබන්න. රතු පලසයට සංගවන්න එපා. කාදිනල් හිමිපාණන් යළි රජයෙන් ඉල්ලයි. ශ්‍රී ලාංකිකත්වය මතුවන සමාජ සංස්කෘතියක් අවශ්‍යයි. සජිත් කියයි. ගම සමග පිළිසඳර වැඩසටහන තවදුරටත් ශක්තිමත් කරමින් අගමැතිගෙන් අනුකමිටු 5ක්. දේශීය පුවත්පතයි ප්‍රථමයෙන් අවධානය. මෙරට අභිමානවත් 73 වන නිදහස් දිනය අදට යෙදී තිබෙනවා. ඒ වෙනුවෙන් වූ ප්‍රධාන සැමරුම් උත්සවය අද පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී පැවැත්වුණා. ඒ සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලවයි. ඉසුරුමත් හෙට දිනක් සෞභාග්‍යවත් මව්බිමක් යන තේමාව යටතේ මෙවර 73 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී ආරම්භ වුණා. නිදහස් දින සැමරුම් උත්සවය ආරම්භ කරමින් ප්‍රථමයෙන් සිදුවුණේ ප්‍රධාන ආරාධිත අමුත්තාගේ සහ සෙසු ආරාධිත අමුත්තන්ගේ පැමිණීමයි. එය වූ 73 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවයට ප්‍රථමයෙන් දින සැමරුම් උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සම්ප්‍රාප්තියයි මේ. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ අයෝමා රාජපක්ෂ මැතිණියගේ සම්ප්‍රාප්තිය. இலங்கை ஜனநாயக சோசியலிச குடியரசின் ஜனாதிபதி அதிமேன்மை தங்கிய கோட்டாபே ராஜபக்ச அவர்களும் அவர் தம் பாரியார் திருமதி அயோமா ராஜபக்ச அவர்களும் இப்பொழுது இந்த வளாகத்துக்கு வருகை தந்துள்ளனர். இதா මාතෘ
මාතෘ භූමිය වෙනුවෙන් රණවිරුවක ලෙස කටයුතු කරමින් ක්‍රියාන්විත රාජකාරියේදී රණවිරුවෙකුට ලැබිය හැකි ඉහළම පදක්කම් වලින් පිදුම් ලැබූ ජාතික ජයසීම සඳහා අතිගරු ජනාධිපතිතුමාට ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා. Hoisting the national flag. ජනතාව විසින් වත්මන් රජයට වරන් ලබා දී තිබෙන්නේ මා විසින් ඉදිරිපත් කළ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ක්‍රියාවට නංවන්නටයි. වාර්ගික හෝ ආගමික හේතුන් මත පුරවැසියන් බෙදා වෙන් කිරීමේ උත්සාහයන් අපි ප්‍රතික්ෂේප කරනවා. ජනතාවගේ විශේෂ අවධානයට ලක් වී ඇති පාස්කු ඉරිදා ත්‍රස්තවාදී ප්‍රහාරය මහ බැංකු වංචා වැනි අපරාධ සම්බන්ධයෙන් කඩිනමින් පියවර ගන්නා ලෙසට මම නීතිපති දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී තිබෙනවා. පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට පත් කරන ලද ජනාධිපති කොමිෂන් සභාවේ අවසාන වාර්තාව මට දැන් ලැබී තිබෙනවා. එහි නිර්දේශ ක්‍රියාත්මක කිරීමට මා කටයුතු යොදා තිබෙනවා. එමෙන්ම පසුගිය පාර්ලිමේන්තුව විසින් මේ සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කරන ලද ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ නිර්දේශද සැලකිල්ලට ගනිමින් පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සෑම පාර්ශ්වයකටම එරෙහිව පියවර ගැනීමට කටයුතු කරනු ලබනවා. මේ මහා අපරාධය සැලසුම් කළහා එයට අනුබල දුන් වගකියයුත්තන්ට නීතියට මුහුණ නොදී ගැලවී යන්නට අපි ඉඩ දෙන්නේ නැහැ. ඒ වගේම අන්තවාදයට නැවත මේ රට තුල හිස ඔසවන්නවටත් අපි ඉඩ දෙන්නේ නැහැ. රටේ ආර්ථික මර්මස්ථාන විදේශිකයන්ට විකුණන්නේ නැත යන ප්‍රතිපත්තිය නොවෙනස්ව පවතින අතර ලංකාවට විදේශ ආයෝජකයන් ගෙන්වා ගැනීමට බාධා කිරීම සඳහා විවිධ ව්‍යාපෘතීන් සම්බන්ධයෙන් වැරදි අර්ථකථනයන් ඉදිරිපත් කරන්නන්ගේ දේශපාලන යටි අරමුණු බහුතර ජනතා විචාර බුද්ධියෙන් විමසා බලනු ඇතැයි අපි විශ්වාස කරනවා. වර්තමානයේ සෑම ස්තරයකදීම තීන්දුව තීරණ ගැනීමේ දුර්වලතාවයක් අපිට දකින්නට ලැබෙනවා. ඉතා සරල ආයතනික කටයුතු සම්බන්ධ තීරණවලදී පවා නිලධාරීන් විසින් තීරණ නොගෙන ඒවා අමාත්‍ය මණ්ඩලයට යොමු කරනු ලක්නට ලැබෙනවා. සෑම කාරණයකටම චක්‍රලේඛන උපදෙස් බලාපොරොත්තු වෙනවා. Tamanට තීරණ ගැනීමට හැකි සීමාව තුල වුවද තීරණ ගැනීමට පැකිලෙන මේ తත්වය වෙනස් නොකරගතහොත් රට ඉදිරියට ගෙනියන්නට ඉතා දුෂ්කර වෙනවා. වර්තමානයේ රාජ්‍ය තුල දූෂණය නතර කිරීමට විශාල බාධාවක් වී ඇත්තේ කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ජනතාවත් මේවාට වක්‍රාකාරව සහාය ලබා දීමයි. මම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා දූෂණයට ඍජුව හෝ වක්‍රව සහාය නොදක්වන ලෙස. අවංක චේතනාවෙන් මට සහාය දුන් ජනතාවගේ පොදු අපේක්ෂාවන් ඉටු කරන්නට මම හැම විටම කටයුතු කරනවා. නමුත් පෞද්ගලික හෝ ව්‍යාපාරික අවශ්‍යතා ඉටු කර ගැනීමයි පටු චේතනාවෙන් මට සහාය දුන් අය සතුටු කිරීම සඳහා රටට අහිතකර තීන්දුව ගන්නට මම කිසිවිටකත් සූදානම්. අද අපට අවශ්‍ය වන්නේ රටට ආදරය කරන සමාජයට වැඩදායි විවේචනය පසකලා ගැටලුවලට ප්‍රායෝගික විසඳුම් ලබා දෙන ධනාත්මක පුරවැසියන්ගේ ආශිර්වාදය හා සහායයි. ඔබ ඉල්ලා සිටි නායකයා මමයි. ඔබ මට බාර දුන් වගකීම මම නොපිරිහෙලා ඉටු කරනවා. සිංහ ශක්තියෙන් නදීන තුන් හෙළේ විරාජමාන සිංහයෝ නොහැක්කක් නොමැත. ඔව් මේ ආචාර පෙළපාලියේ සිය ආචාරය කරන්නේ කමාන්ඩෝ රෙජිමේන්තුවයි. කමාන්ඩෝ රෙජිමේන්තු කණ්ඩායමට අනුදෙමින් ඉදිරියෙන් ගමන් කරන්නේ මේජර් සමන්ත අදපත්තු. With 70 years of silent service, Sri Lanka Navy, popularly known as the Golden Fence around the country. ජයග්‍රහණය කරායන සීමාවරගත් මහා සයුරෙන් සතුරු භූමියට මටපිරිස් කඳුළු කිරීමේ විශේෂ හැකියාවක් ඇති. දැන් ආචාර පෙළපාලියේ ගමන් ගන්නා නියමුවන්ගේ මූලික පුහුණු කිරීමේ කටයුතු සඳහා යොදා ගන්න ලබන ඇමරිකාවේ නිෂ්පාදිත අභිමානවත් 73 වන නිදහස් දිනය වෙනුවෙන් සියත අපතබන සටහනක් මේ.
මෙරට බලය තහවුරු කර ගැනීමට ක්‍රියා කළ පෘතුගීසීන්ගේ සහ ලන්දේසීන්ගේ පාලන සමය අවසන් වීමත් සමග ඉංග්‍රීසි පාලනයට මෙරට නතු වුණා. දශක දෙකක කාලයක් මෙරට පාලනය ගෙන ගිය ඉංග්‍රීසීන් ආණ්ඩුකාර රොබර්ට් බ්‍රවුන්රින්ගේ මෙහෙයවීම යටතේ 1815 වසරේ පෙබරවාරි 14 වෙනිදා මහනුවර නගරය ආක්‍රමණය කර උඩරට රාජධානී පාලනයද තමන් සතු කරගත්තා. 1815 වසරේ මාර්තු 2 වෙනිදා මහනුවර මගුල්මඩුවේදී ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයා සහ උඩරට ප්‍රධානීවරයා අතර උඩරට ගිවිසුම අත්සන් කිරීමත් සමග එය තව දුරටත් තහවුරු වුණා. එම කාල වකවානුව තුළ අවස්ථා කිහිපයකදීම ඉංග්‍රීසීන්ට එරෙහිව දේශප්‍රේමීන් විසින් සටන් දියත් කිරීමටද කටයුතු කරනු ලැබුවා. ඉන් අනතුරුව 1947 වසරේ ජූනි 18 වෙනිදා රාජ්‍ය මන්ත්‍රණ සභාව ඇමතු ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයා ලංකාවට ඩොමිනියන් තත්ත්වයේ නිදහස ලබා දීමට රජය තීරණය කර ඇති බව නිවේදනය කරනු ලැබුවා. අනතුරුව 1947 වසරේ සැප්තැම්බර් 20 වෙනිදා ප්‍රථම පාර්ලිමේන්තු මැතිවරණය පවත්වනු ලැබුවා. ඉන් ආසන 42ක් දිනා ගැනීමට එක්සත් ජාතික පක්ෂය තවත් පක්ෂ කිහිපයක් සමග එක්ව සමත් වුණා. ඒ අනුව එජාපය ප්‍රමුඛ පක්ෂ ශ්‍රී ලංකාවේ ප්‍රථම ආණ්ඩුව පිහිටුවීම සිදු කරනු ලැබුවා. එහි නායක ඩී.එස්. සේනානායක මහතා ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍යවරයා ලෙස තේරීපත් වුණා. මේ අතර 1947 වසරේ දෙසැම්බර් මාස පළමු වනදා ශ්‍රී ලංකා නිදහස් පනත එවකට ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා වූ ඩී.එස්. සේනානායක මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර එය දෙසැම්බර් මාස 2 වෙනිදා වැඩි ඡන්දයෙන් සම්මත වුණා. නිදහසේ ආඥාව හිමිවීමෙන් අනතුරුව 1948 වසරේ පෙබරවාරි මාස 4 වෙනිදා ශ්‍රී ලංකාවේ නිදහස් දිනය ලෙස නම් කිරීම සිදු වුණා. මේ අතර අදට යෙදී තිබෙන 73 වන නිදහස් දිනය වෙනුවෙන් සර්ව ආගමික නායකයින් මෙන්ම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන යන මහතුරුන්ද නිදහස් දින පණිවිඩ නිකුත් කර තිබෙනවා. ධර්මික රක්ෂණාවරණයක් සපයමින් ජනතා අභිලාෂයන් පූර්ණය කරමින් දේශයේ සමෘද්ධිමත් භාවය උදෙසා කටයුතු කිරීම රාජ්‍ය පාලකයන්ගේ යුතුයකම හා වගකීම බව 73 වන නිදහස් දිනට සමගාමීව මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල හිමියන් නිදහස් දින පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කළා. 73 වන නිදහස් දිනය නිමිත්තෙන් අස්කරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකගොඩ ශ්‍රී ඥානරත්න හිමියන්ද නිවේදනයක් නිකුත් කර තිබුණා. අප ජාතියක් වශයෙන් ආගමික දේශපාලන හා නන්විධ භේදබින්දවාදයන් කරපින්නාගෙන පරිහානිය කරා ගමන් කරමින් සිටින බව නොරහසක්. ඉන් අත්මිදීමට එක්සත්ව ජාතියක් වශයෙන් නැගී සිටීමට මෙය අවස්ථාවක් කර ගැනීම කාගේත් යුතුයකමක් බවයි එම නිදහස් දින පණිවිඩයේ දැක්වුණේ. රටේ පාලනයට පත්වන ආණ්ඩු තමන් තාවකාලික භාරකරුවන් බව නිතර සිහිගන්වා ගනිමින් රටේ ආරක්ෂාවත් ගෞරවයත් නිදහසත් තහවුරු කිරීම තම පරම වගකීම බව තරයේ සිහි තබාගෙන ක්‍රියා කළ යුතු බව රාමාන්‍ය මහනිකායේ මහානායක අතිපූජ්‍ය මකුලෑවේ ශ්‍රී විමල හිමියන් සිය නිදහස් දින පණිවිඩයෙන් දන්වා තිබෙනවා. මේ අතර 73 වන නිදහස් දිනයට සමගාමීව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද නිදහස් දින පණිවිඩයක් නිකුත් කර තිබුණා. අද වන විට මාතෘභූමියට අවශ්‍ය වැත්තේ ලැබූ නිදහස අර්ථවත් කර ගැනීමේ ක්‍රියාවලියක් බවයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නිකුත් කළ නිදහස් දින පණිවිඩයේ දැක්වෙන්නේ. දේශයේ සැබෑ නිදහස වෙනුවෙන් පෙරටීම අප කාගේත් යුතුයකම හා වගකීම බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය නිදහස් දින පණිවිඩයෙන් දන්වා තිබෙනවා. එමෙන්ම හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද නිදහස් දින පණිවිඩයක් නිකුත් කර තිබුණා. දේශීය ස්වාධීනත්වය, ස්වෛරීත්වය මෙන්ම භෞමික අඛණ්ඩතාවය සහ සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් මැලේ ආදී සියලු ජන කොටස්වල සංස්කෘතික හා ජාතික අනන්‍යතාව සුරක්ෂිත කිරීමටද ආර්ථික දේශපාලන නිදහස අර්ථවත් කිරීමටද අප කැපවිය යුතු බවයි එම නිදහස් දින පණිවිඩයේ දැක්වෙන්නේ. 73 වන නිදහස් දිනය අභිමාණයෙන් සමරමු යන්න වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලයේ අපත් සුභාශිංසනය කරනවා. මේ අතර 73 වන නිදහස වෙනුවෙන් නිදහස් දින පණිවිඩයක් නිකුත් කිරීමට කොළඹ අගරාධකරු කාදිනල් වැල්කන් රංජිත් හිමිපාණන්ද කටයුතු කර තිබුණා. එම නිවේදනයේ දැක්වෙන්නේ අපලද නිදහස ආශිර්වාදයක්ම කරගන්නට අවංක හා දැහැමි සමාජයක් ගොඩනැගීමේද ධනය බලයට වඩා සමගී සහෝදරත්වය සහ නිදහස ගැන සිතමින් සෑම තීරණයක්ම ගන්නට යොමු වන සමාජයක් අප රට තුළ ගොඩනගන්නට වෙහෙසුම යන්නයි. සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාවද නිදහස් දින පණිවිඩයක් නිකුත් කර තිබුණා. අප ලබාගත් නිදහසේ අරුත යථාර්ථයක් බවට පත් කිරීම සඳහා මේ රටේ පුරවැසියන් වශයෙන් අප එක්සත්ව හා අවබෝධයෙන් යුතුව රටේ සංවර්ධනය සඳහා කටයුතු කිරීමට දායක විය යුතු බව එම නිවේදනයේ දැක්වෙනවා.
73 වන නිදහස් උත්සවයට සමගාමීව ආගමික සිද්ධාස්ථාන කේන්ද්‍ර කර ගනිමින් සර්ව ආගමික වතාවත් මෙන්ම දිවයිනේ ප්‍රදේශ කිහිපයක සැමරුම් උත්සවද සංවිධානය කර තිබුණා. අදට යෙදී තිබෙන 73 වන අභිමානවත් නිදහස් දිනයට සමගාමීව සර්ව ආගමික වතාවත් පැවැත්වුණා. ඒ අනුව නිදහස් දිනය වෙනුවෙන් බෞද්ධ ආගමික වතාවත් පැවැත්වුණේ නාරාහෙන්පිට අභයාරාම විහාරස්ථානයේදී. බුද්ධ ධම්ම සංඝ බුදුරත්නයේ ආශිර්වාදය ලබා ගනිමින් පූජා කරමි පූජා වේවා. කතෝලික ආගමික වතාවත් බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දෙව්මැදුරේදී පැවැත්වුණා. මෙතර හින්දු ආගමික වතාවත් පැවැත්වුණේ බම්බලපිටිය නව කදිරේෂන් කෝවිලේදී. එමෙන්ම ඉස්ලාමීය ආගමික වතාවත් බම්බලපිටිය මජ්මඋල් කයිරත් ජුම්මා පල්ලියේදී සිදු කෙරුණා. මේ අතර කොල්ලුපිටිය පොල්වත්ත ධර්මකීර්ති ආරාමයේ විහාරස්ථානයේ පිහිටි ඩී.එස්. සේනානායක ශ්‍රීමතාරන්ගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමද අද දින සිදු කෙරුණා. එම අවස්ථාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද එක්ව සිටියා. නිදහස් දිනයට සමගාමීව දිවයිනේ ප්‍රදේශ කිහිපයක සැමරුම් සංවිධානය කර තිබුණා. ඒ අනුව මහමාන්‍ය ඩී.එස්. සේනානායක ශ්‍රීමතානන්ගේ අනුරාධපුර නගර මැදයේ ඉදිකර තිබෙන පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමේ උත්සවයක් අද පැවැත්වුණා. 73 වන නිදහස් උත්සවය වෙනුවෙන් මහනුවර මහනගර සභාව විසින් සෑම වසරකම පවත්වනු ලබන නිදහස් දින සැමරුම අද පැවැත්වුණා. මේ අතර කෑකල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මගින් සංවිධානය කළ 73 වන නිදහස් දින සැමරුම රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. මේ අතර අද මහනුවර ශ්‍රී දළදා මාලිගාව අසලට පැමිණි බෞද්ධ භික්ෂු නමක් සිංහලේ ජාතික කොඩිය බව පවසමින් කොඩියක් එසවීමට උත්සාහ කළ අවස්ථාවේදී ඇති වූ තත්ත්වය පොලිසිය මැදිහත් වීමෙන් සමතයකට පත් කරනු ලැබුවා. ගම සමග පෙළිසඳර වැඩ සමග යළිගමට වැඩසටහන හා 2021 අයවැය යෝජනා යථාර්ථයක් වන ජාතික සම්බන්ධීකරණ අනුකමිටු පිහිටවීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. ගම සමග පෙළිසඳර වැඩ සමග යළිගමට වැඩසටහන හා 2021 අයවැය යෝජනා යථාර්ථයක් වන ජාතික සම්බන්ධීකරණ අනුකමිටු පිහිටවීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා. ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතාගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක මෙම ජාතික සම්බන්ධීකරණ අනුකමිටු සඳහා සියලුම කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරුන් ඇතුළත් ප්‍රාදේශීය සංවර්ධනයට නව ප්‍රවේශයක් සඳහා කෘෂිකාර්මික අනුකමිටුව ජීවනෝපාය අනුකමිටුව යටිතල පහසුකම් අනුකමිටුව සමාජ යටිතල පහසුකම් අනුකමිටුව සහ සමාජ ආරක්ෂාව හා සමාජ සංවර්ධන අනුකමිටුව ලෙස ජාතික සම්බන්ධීකරණ අනුකමිටු 5ක් පිහිටුවා තිබෙනවා. ඒ එක් කමිටු සඳහා විෂයන්ට අදාළ වනසේ කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරුන් පත් කර තිබීම මෙහි විශේෂත්වයක්. එම අනුකමිටු මගින් සිංහල හින්දු අලුත් අවුරුද්දට පෙර විදුලිය හා ජල සම්බන්ධතා ලබා දී අවසන් කිරීමේ තීන්දුවක් පෙබරවාරි 2 වෙනි සතියේ සිට බඩු මිල අඩු කිරීමේ වැඩපිළිවෙලක් සහ COVID-19 එන්නතින් මුළු රටම ආවරණය කළ පළමු රටවීමේ ඉලක්කයක් ඇතුළු යෝජනා කිහිපයක් පිළිබඳවද සාකච්ඡා කෙරුණා. අඩු ආදායම්ලාභී පිරිසක් හැම ගමකම හැම කොට්ටාසෙකම ඉන්නවා. මෙයාට සමහර ප්‍රශ්න තියෙන්නේ දැන් විදුලි බලය ගිහිල්ලා තියෙනවා ගෙදර ළඟටම. හැබැයි ගන්න සල්ලි නැහැ. ඒ නිසාම භූමි තෙල් ලාම්පු තමයි පත්තු කරන්නේ. අන්නේ අයට මොකක් හරි විදුලිය ගන්න බැරි වෙලා තියෙන්නේ මේ සල්ලි වල ප්‍රශ්නේ. විදුලියයි ජලයත් ඒ වගේම කුළු ප්‍රමාණයක් තියෙනවා. කොහොම හරි ප්‍රාදේශ සම්බන්ධීකරණ කමිටුවේ සභාපතිගේ වගකීම තමයි තමුන්ගේ කොට්ටාසේ ඉන්න හැමෝටම විදුලිය දීලා ඉවර කරන්න ඕන සිංහල අවුරුද්දට ඉස්සෙල්ලා. කොහොම හරි වතුරයි ඒ සමුද්‍රයේ අනිත් කනෙක්ෂන් එක දෙමු. ශ්‍රී ලාංකිකත්වය මතුවන ආකාරයේ සමාජ සංස්කෘතියක් රට තුළ නිර්මාණය කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ විනෝගඩ ප්‍රදේශයේදී මාධ්‍යවිත අදහස් පළ කරමින්
අද දවසේ මේ මොහොතේ වර්තමානයේ රට සතුව පුරවැසියා සතුව තිබිය යුතු දේශපාලන ආර්ථික සමාජීය නිදහස අද අහිමි වෙලා නැහැ. අද ජන සමාජය දිහා බැලුවහම හැම තැනකම ભેද බින්නවීම වෙලා. ජාතිය කේන්ද්‍ර කරගෙන, ආගම කේන්ද්‍ර කරගෙන හැම පැත්තකම අන්තවාදී රට විනාශ මුඛයේ කරා ගෙන යන යුගයක් නිර්මාණය. යලිත් වරක් අපේ රට තුල ශ්‍රී ලාංකිකත්වය මතුවෙන ආකාරයේ සමාජ සංස්කෘතියක් නිර්මාණය කරන්නට අපි කටයුතු කරන්නට ඕන. කිසිම රටක අභ්‍යන්තර අරගල අභ්‍යන්තර ભેද බින්නවීම ඇතුව සංවර්ධන යුගයක් නිර්මාණය කිරීම අපහසු කාරණාවක් බවට ප්‍රකාශ කරේ වෙන කවුරුත් නෙවෙයි සිංගප්පූරුවේ ලී ක්වාන් යූ මැතිතුමා. එසේනම් අපේ රටක් හැටියට සැබෑ නිදහස අපි උදා කරගන්නට ඕන. ඩී.එස්. සෙනනායක මැතිතුමා පැතූ නිදහස අපි නිර්මාණය කරන්නට ඕන. ඒ වීරවරුන් ඒ නිදහස අපට ලබා ගත්තේ ජාතීන් අතර ආගම් අතර එකමුතු භාවයේ සංහිඳියාව එදා ඇති කරගෙන. අද එය paludu වෙලා ශ්‍රී ලාංකිකයින් හැටියට ශ්‍රී ලාංකිකත්වයේ මුදුන්පත් කරගෙන අපේ රට සෞභාග්‍ය සම්පන්න දේශපාලන නිදහස ස්වෛරීත්වයේ සුරැකෙන දේශාභිමානයක් අපේ රට තුළ නිර්මාණය කරමු. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය සිදු කළ කොමිසමේ නිර්දේශ රතු පලසයට නොසඟවා රට හමුවේ තබන ලෙස කොළඹ ගරදුගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් යලිත් රජයෙන් ඉල්ලීමක් කර සිටිනවා. ඒ අද පෙරවරුවේ බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයේ පැවති දේව මෙහෙයට එක්වීමෙන් අනතුරුව අනුශාසනාවක් සිදු කරමින් විදේශීය ආයෝජන කියලා දැන් ලංකාවට පිටරට වලින් කුණුත් ගේන තරමටම ලංකාව ලෝකේ කුණු කූඩයක් බවට සලකලා ගුණමකු සමහර ධනවතුන් මේ රට අපිරිසිදු කරමින් ජීවත් වුණා. ඒ වගේම මේ රට ජාතිය, භාෂාව, ආගම යන පදනම මත බෙදිලා ඉවරයි. මේ බෙදීම් ඇති කළේ අවුරුදු 50ක් 60ක් පමණ කාලයක් තිස්සේ අපේම නායකයෝයි. මේ රට එකමුතු කරන්නට අවශ්‍ය ඒ අපේ වගකීමක් වෙනවා. රට ඇතුලේ අපි අතර තියෙන ප්‍රශ්න සාකච්ඡා කරලා ඒවා විසඳගන්නේ නැතිව පිට රටවල් වලට යනවා ඒ ප්‍රශ්න විසඳගන්න. ඒකෙන් වෙන්නේ මේ රටේ නිදහස නැවත වරක් නැතිවීමේ භයානක තත්වයකට අපි ඇද වැටෙන එක පමණයි. ජාතීන් අතර මතුවලා තියෙන මේ විරසක වීම අපි වහාම සුව කරගන්නට කටයුතු කළ යුතුයි. එසේ නොකළොත් වැඩි කල යන්නට මත්තෙන් ලබාගත්තු නිදහස නැති වෙලා මේ රට විදේශීය බලවේගවල අතකොළුවක් බවට පත් වෙනවා නොඅනුමානයි. දැන් පාස්කු කොමිෂන් සභාවේ වාර්තාව නිකුත් කරලයි තියෙන්නේ. අපි බලාපොරොත්තු වෙනවා රජය ඔවුන්ගේ නිර්දේශ මොනවද කියලා රටට එළිදරව් කරයි කියලා. දෙවැනුව ඒ නිර්දේශ ක්‍රියාත්මක කරන්නට කටයුතු කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. එහෙම නැතුව ඒක රතු පළසයට හංගලා තියන්නට වෙනදා කරා වගේ අපේ නායකයෝ කරන්නට ගියොත් අපේ රටේ අපිට ජීවත් වෙන්නට බැරි පරිසරයක් උදා වෙනවා. රට ගොඩනැගීමට ඇති හොඳම සාධකය වන්නේ ජාති ආගම් භේදයකින් තොරව සියලු දෙනා එක්ව ඉදිරියට යාම බව රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා පවසනවා. රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද කොළඹ පැවති වැඩසටහනකට එක්වෙමින්. මෙමොන් සංවිධානය විසින් සංවිධානය කරනු ලැබූ 73 වන නිදහස් දින සැමරුම් උළෙල අද මෙමොන් සංවිධාන පරිශ්‍රයේදී පැවැත්වුණා. ඒ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්‍රාල් මහතාගේ ප්‍රධානත්වයෙන්. මේමන් ඇසෝසියේෂන් එකේ බොහෝ දෙනෙක් එකතු වෙලා මෙවැනි ජාතික දිනයක් සැමරීම ඉතා උතුම් කාර්යභාරයක්. මම දකින්නේ අපේ මුළු රටටම ඉතා විශාල ආදර්ශයක් හැටියට. ඒකෙන් කරහා අපේ මුළු රටටම ඉතාමත්ම දැවැන්ත පණිවිඩයක් යනවා මතක් කරගන්න. ඉදිරියේදීත් අපි මේ ගමන එකට යන්නට අවශ්‍යයි. අපි සියලු දෙනා සුළු ජාතීන් කියලා නැතුව අපි එකට එක පවුලක අය හැටියට අපිට ඉදිරියට යන්න පුළුවන් නම් මම හිතන්නේ ඒක ඉතාමත්ම වැදගත් දෙයක්, වැදගත් පණිවිඩයක්. මින් ඉදිරියට ලේවැගිරීම් නොමැති රටක් මතුපරපුරට ලබා දීමට සියලු දෙනා කටයුතු කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාටලී චම්පිකරණවක මහතා පවසනවා. ඒ අද විපක්ෂ මාධ්‍ය කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. දෙලේ බිඳක්වත් නොසොල්වා නිදහස ගත්තට අපි දන්නවා ඊට පස්සේ කැරලි කෝලහල ගණනාවක් මේ රටේ ඇති වුණා. ඉතින් අපි අදිෂ්ඨාන කරගන්න ඕනේ මින් ඉදිරියට ලේවැගිරීම් ඇති නොවන රටක් අපේ දරු පරපුරට මතු පරපුරට ඇති කරගන්න. සමාජ මාධ්‍ය දිහා බලනකොට මම දැක්කා විවිධ ආකාරයේ ප්‍රතිචාර. නිදහස ලැබීම අභිමාණයෙන් සැමරීම පිළිබඳව අදහස් වගේම සමහරු අදහස් පළ කරලා තිබුණා අපට බ්‍රිතාන්‍යයෙන් ලැබෙන්න තිබිච්ච පුරවැසිකම ඒ වීසා එක අහිමි වෙලා අවුරුදු 73යි කියලා සමහරු සටහන් කළා. ඒ වගේම තවත් සමහරු පෞල් වාදයෙන් නිදහස්
වෙමු, ණය බරින් නිදහස් වෙමු, කොරෝනා ගරාණාවෙන් නිදහස් වෙමු ආදී වශයෙන් වෙච්ච මේ වර්තමාන දේශපාලන තත්ත්වය ගැන සටහන් තබලා තිබුණා. ඒ සියල්ලත් එක්ක අද අපේ සමාජය අපිට පේනවා තාම බරපතල ප්‍රශ්න දෙකකට මුහුණ දීලා තියෙනවා. එකක් තමයි ආර්ථික ප්‍රශ්නය. නිදහසෙන් පස්සේ මේ අවුරුදු 73 ඇතුළත අපි සංවර්ධනය සඳහා ණය ගත්තා. ඒ වයින් ඇතැම් පිරිස් ගසා කාපු බවත් ඇත්ත. නමුත් සංවර්ධනය සඳහා ගත්ත ණය පියවීමට අපි කටයුතු කළා. ණය පියවන්න ණය ගත්තා. එහෙම ප්‍රශ්නයක් අපිට තිබුණේ නැහැ ණය ගැනීම පිළිබඳව. නමුත් අද මේ අවුරුදු 73ක ඉතිහාසයේ පළවෙනි වතාවට ගත්ත ණය පියවීම පිළිබඳ ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා දේශීය හා විදේශීය වශයෙන්. ජාතික ශිල්ප සභාව මගින් සංවිධානය කරන ශිල්ප තර්ස්ඩේ අත්කම් ශිල්ප දැනුම නිදහසේ බෙදා හදා ගැනීමේ වැඩමුළුව සහ අලවිපොළ අද බත්තරමුල්ල දියත උද්‍යාන පරිශ්‍රයේදී පැවැතුණා. පෙබරවාරි 4 වෙනිදාට යෙදෙන ජාතික නිදහස් සැමරුමට සමගාමීව ජාතික ශිල්ප සභාව අකණ්ඩව සෑම බ්‍රහස්පතින්දා දිනකම බත්තරමුල්ල දියත උයන පරිශ්‍රයේ සංවිධානය කරන ශිල්ප තර්ස්ඩේ අලෙවි කුටි 100කින් සමන්විත දේශීය අත්කම් නිර්මාණ අලෙවි පොළට සමගාමීව ශිල්ප තර්ස්ඩේ නිදහසේ අත්කම් යන තේමාව යටතේ එක්දින පුහුණු වැඩමුළුවක් අද සංවිධානය කර තිබුණා. අපේ හස්තකර්මාන්ත නිර්මාණ පිළිබඳ මෙතෙක් ඉතිහාසය තුළ ලොකු වටිනාකමක් තිබුණේ. හැබැයි අතිගරු ජනාධිපතිතුමාගේ සෞභාග්‍ය දැක්ම ඇතුලේ තියෙන අපේ දේවල් වල වටිනාකම එළියට ගන්න අවස්ථාව අපිට උදා වුණා. වෛද්‍ය උපදෙස් වලට අනුගතව මේ වෙළඳ ප්‍රදර්ශනයේ හැම බ්‍රහස්පතින්දාකම අපි කරගෙන යනවා. නිසා ආරාධනා කරනවා සෑම බ්‍රහස්පතින්දා දිනකම ඔබත් පැමිණෙන්න දියත උයන පරිශ්‍රයට. මෙම සුවිශේෂී වැඩසටහන තුළ ජාතික ශිල්ප සභාවේ ලියාපදිංචි තෝරාගත් හස්තකර්මාන්ත ක්ෂේත්‍ර 14ක් ආවරණය වන පරිදි එක්දින වැඩසටහන පැවැත්වුණා. මෙම වැඩසටහනට පැමිණෙන සියලු දෙනාටම තම සිතැඟි පරිදි නිදහසේ හස්තකර්මාන්ත නිර්මාණය කිරීමට අවස්ථාවක් ලබා දුන් අතර එම නිර්මාණකරණයට අවශ්‍ය අමුද්‍රව්‍ය සැපයීමට සිදු කෙරුණා. දැන් රටවටා පුවත් කිහිපයක් කෙටියෙන්. 73 වන ජාතික නිදහස් දිනයට සමගාමීව ශ්‍රී ලංකා යුද හමුදා නිත්‍ය හා ස්වේච්ඡා බලසේනාවල නිලධාරීන් 337 දෙනෙකු සහ සෙසු නිලයින් 8226 දෙනෙකු ඔවුන්ගේ මීළඟ නිලය වෙත උසස් කිරීම ආරක්ෂක අමාත්‍යාංශය සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ නිර්දේශය මත සන්නද්ධ හමුදා සේනාධිනායක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. මේ අතර අදට යෙදී තිබෙන 73 වන නිදහස් දිනය වෙනුවෙන් දිවයින පුරා බන්ධනාගාර තුල සිටින රැඳවියන් 146 දෙනෙකු නිදහස් කෙරුණා. ඒ අනුව ජනාධිපති සමාව ලබා කෑගල්ල රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටි රැඳවියන් 28 දෙනෙකු අද සිය නිවෙස් බලා පිටත්ව ගියා. ප්‍රවීණ ලේඛිකාවක සාහිත්‍ය කලා විචාරකවරියක ටෙලි සිනමා සාහිත්‍ය සම්මාන ජූරි සභිකාවක මෙන්ම ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරිනියක වූ ජයන්තා රුක්මනී සිරිවර්ධන මහත්මිය අභාව ප්‍රාප්ත වී තිබෙනවා. ඒ මහත්මිය දිගු කලක් රයිගම් ටෙනිස් ජූරි සභිකාවක ලෙසද කටයුතු කර තිබීමත් විශේෂත්වයක්. ඒත් සමගින් සියත සවසාය ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අවසන්. යලිත් හමුවෙමු රාත්‍රී 9:35ට. ඔබට සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.